හොඳයි. අපි එහෙනම් ආවර්තිත වගුව මේ මම දැන් බැලුවත් ළමයින්ට ආවර්තිත වගුවනේ මේ ගොඩක් දුර ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට දැන් ඔක්කොම එක තැනකට ගන්න ඕන නිසා මම දින පටන් ගන්නවා. ආවර්තිත වගුව. හරි. මෙන්න මෙහෙමයි. අපි විවිධාකාර අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් අපි වගු වලට වගු පුරවලා තියෙනවා. පොඩිම කාලේ අපි ඉස්සෙල්ලාම අපි 6 වසරේ වගේ පටන් ගන්නෙදී වගුවක් හැදුවා. ඝන ද්‍රව වායු කියලා වගු හැදුවා. ඝන ද්‍රව එක තීරුවකට දැම්ම, ද්‍රව වර්ග එක තීරුවකට දැම්ම, වායු වර්ග එක තීරුවකට දැම්ම. එහෙම වගු හැදුවා. ඊළඟට ශාක සතුන් කියලා වෙන් කරලා අපි වගු හැදුවා. ජීවීන් අජීවීන් කියලා අපි වෙන් කරලා වගු හැදුවා. නේද? අයිය අපි එහෙම වගුවක් හදන්නේ. අපිට එහෙම වගුවක් හදන්න ඕන වෙන්නේ. මේ අපි දන්න දේවල් අපිට වෙන් කරලා තියා ගන්න. ඒක තමයි පහසුයි. දැන් ඔයාලා ගෙදර ඔයාලා පාඩම් කරන මේසේ. හරිද? පාඩම් කරන මේසේ දිහා බැලුවොත් එන්නේ. ඔයාලගේ බුද්ධ ආගම පොත් ටික එක තැන. විද්‍යා පොත් ටික එක තැන. සිංහල පොත් ටික, ඊළඟට ගණිතය පොත් ටික, ඉතිහාසය, ඉංග්‍රීසි වෙනම කොට ගහලා තියෙනවා. නැත්තම් පොත් නිකි ඔක්කොම එක කොටේ කොට ගහලා එහෙම නැහැ. සමහර අයගේ පොත් මේසේ එහෙමත් ඇති. ඒ වුණාට හරිනම් හොඳට ඉගෙන ගන්න ළමෙක් නම්, ඉගෙන ගන්න මානසිකත්වයේ ඉන්න ළමෙක් නම්, ඉගෙන ගන්න ඕනි කියලා හිතේ තියෙන ළමෙක් නම් අනිවාර්යෙන් තමන්ගේ මේසේ ලස්සනට හදන්න ඕනේ. එක එක විෂයන් වලට අදාළව පොත් ටික වෙන් කරලා තියෙන්න ඕනේ. ඇයි එහෙම වෙන් කරලා තියෙන්නේ? ඔයාලට විද්‍යා පොත ඕන නම්, සංගාල ඔයාලා නම් මෙන්න මේ පොත් ගොඩක් තමයි මගේ විද්‍යා පොත තියෙන්නේ. මගේ විද්‍යාවට උත්තරේ තියෙන්නේ මේ පොත මේ පොත් කීතිය ඇතුලේ. නේද? පේපර් එක තියෙන්න ඕනේ මේක මෙතන. එතකොට වෙන පොතක් අස්සේ බලන්න ඕනේ නැහැ. එතකොට අපිට සොයා ගැනීමේ පහසුව තියෙනවා. අධ්‍යයනය කිරීමේ පහසුව තියෙනවා. නේද? භාවිත කිරීමේ පහසුව තියෙනවා. මෙන්න මේ වගේ පහසුවක් ලැබෙනවා. අපිට මේවා ගොනු කරලා එක වෙනම ගොනු කරලා තියපන්. දැන් ඔයාලා ගෙදර බලන්න ගෙදර තියෙන ඇඳුම් ටික බලන්නකො. ගෙදර අම්මගේ ඇඳුම් තියෙනවා, තාත්තගේ ඇඳුම් තියෙනවා, ගෙදර අයියලා අක්කලා නංගිලා මල්ලිලා දීපෙනෙක් ඉන්නවා, යාළුවගේ ඇඳුම් තියෙනවා. ඔය ඔක්කොම එක කොටේ කොට ගහලා නැහැ. ගෙදර ටවල් රැක් එකක් තියෙනවා නම්, රෙදි දාන්න තැන් තියෙනවා නම්, ඔයාලගේ ඇඳුම් ටික එක තැනක. එයා අයියාගේ ඇඳුම් ටික එක තැනක, මල්ලිලාගේ ඇඳුම් ටික එක තැනක, අම්මගේ තාත්තගේ ඇඳුම් ටික එක තැනක, අක්කලාගේ නංගිලාගේ ඇඳුම් වෙන ඒ තැන් වල වෙනම තියෙනවා. එහෙම වෙන් කරලා තියන්නේ ඇයි? ඒ හොයා ගැනීම පහසුවට. අපිට ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. අපිට එහෙම වෙන් කරලා තියාගත්තට පස්සේ. හරිද? ආන්ගේම වෙන් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණා මූලද්‍රව්‍ය වලට. මේ අපිට තියෙන මේ මූලද්‍රව්‍ය වලට එහෙම වෙන් කරලා තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. එහෙම වෙන් කරලා තියාගන්න ඕන උනේ අධ්‍යයනය කිරීමේ පහසුවට. ඉතින් ඒකට විවිධ පුද්ගලයෝ ඒ දවස්වල විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම මේ හොඳයි කියලා තීරණය කරා. ඒක ඉස්සෙල්ලම මේ වෙන් කිරීම කරේ ඝන ද්‍රව වායු කියලා. ඉස්සෙල්ලම ඝන ඊළඟට ද්‍රව ඊළඟට වායු. ඕන ඉස්සෙල්ලම වෙන් කරපු ඝන ද්‍රව වායු කියලා වෙන් කරමු කියලා යන කිව්වා. හරි ඊළඟට ඝන ද්‍රව වායු වෙන් කරා. හරි දැන් ඝන ගත්තොත් එහෙනම් ඝන ද්‍රව වලට තියෙනවා මොනවද? මම මේ සංකේත දාන්නේ හරිද? සංකේත වල දන්නවනේ. ඝන ද්‍රවවලට තියෙනවා මොනවද? අයන් තියෙනවා. යකඩ ඊළඟට කොපර් ඊළඟට සල්ෆර් ඊළඟට සිලිකන් හරි ඊළඟට කාබන් ඊළඟට තියෙනවා ඇලුමිනියම් ඊළඟට තියෙනවා ජර්මේනියම්. ඔය තියෙන ඝන ද්‍රවනේ ඕවා ඝන ද්‍රවය හරි. ඔය ඝන ද්‍රවය. ඊළඟට ද්‍රවයට තියෙන රසදිය ඊළඟට තියෙනවා බ්‍රෝමින් ඕන. ඊළඟට වායුවට තියෙනවා හයිඩ්‍රජන් ඊළඟට ඔක්සිජන් නයිට්‍රජන් ඊළඟට තියෙනවා තව මොනවද ක්ලෝරින් ඊළඟට තව තියෙනවා නියෝන් ආගන් හීලියම් ඕන වගේ වායු වර්ග තියෙනවා. දැන් මෙන්න මේ වර්ගීකරණය කරලා වෙන් කරගත්තා මේක. මෙහෙම වෙන් කරාට පස්සේ මෙයාට මේකේ පොඩි අවුලක් දැක්කා. මොකද්ද අවුල? මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරිද? ඝන ද්‍රව්‍ය යටතේ තියෙන දැන් ඝන ද්‍රව්‍ය යටතේ තියෙන යකඩ කොපර් ඊළඟට මෙන්න මේ යකඩ කොපර් මේවා ලෝහ. මේක ලෝහයක් කොපර් ලෝහයක් ඇලුමිනියම් කියන එක ලෝහ. එතකොට මේ සිලිකන් මේ සල්ෆර්
මේ කාබන් මේ අලෝහය මේ සිලිකන් මේවට කියනවා ලෝහ ආලෝහ. ඒවයි ලෝහ ගති ලක්ෂණක් තියෙනවා අලෝහ ගති ලක්ෂණක් තියෙනවා. හරි ප්‍රශ්නයක් නේ. මේ බලන්න දැන් මෙතන මේ ඝන ද්‍රව්‍ය යටතේ මේ ලෝහ වර්ග තියෙනවා. අලෝහ වර්ගයක් තියෙනවා. ලෝහ සහ අලෝහ ගති ලක්ෂණ දෙකම මිශ්‍ර ඒවා තියෙනවා. මේක හරි අවුලක් නේ. මේ වර්ගීකරණය අසාර්ථකමයි ඊට පස්සේ. එහෙනම් ඒක පැත්තෙන් ද්‍රව දිහා බැලුවා. ද්‍රව දිහා බැලුවට පස්සේ ඔයාලට පේනවා මේ රසදිය කියන්නේ ලෝහයක්. ද්‍රව තත්ත්වයේ පවතින ලෝහයක්. බ්‍රෝමින් කියන්නේ අලෝහයක්. ද්‍රව තත්ත්වයේ පවතින. එතකොට ද්‍රව වලට තියහුවලා දෙනවා මොනවාද ලෝහයක් තියෙනවා. ද්‍රව තුළ අලෝහයක් තියෙනවා. ඒකත් හරියන්නේ නැහැ. ඒකත් අවුල. දැන් ඊළඟ වෙලාව මොනවාද වායු. වායුවට දෙකක් හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින් මෙන්න මේවා. මේවා සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන සක්‍රීය විදිහට පවතින වායු වර්ග. මේවා ප්‍රතික්‍රියා කරලා සංයෝග හදනවා. හරි. හැබැයි නියෝන්, ආගන්, හීලියම් මෙයාලා සංයෝග හදන්නේ. ඒ කියන්නේ මෙන්න පටන් ගත්ත තැනම වැඩි අවුල් ගියා. ඝන ද්‍රව වායු කියලා මූල ද්‍රව්‍ය වර්ගීකරණය කරා වගුවක දැම්මා. ඒක අසාර්ථක වුණා. දැන් ඊට පස්සේ කට්ටිය බලන්න දැන් එන ඒක හරියන්නේ නැහැ. ඝන ද්‍රව වායු කියලා එනම් මේක වර්ගීකරණය කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ මෙයාලා මොකද කිව්වේ? එහෙනම් අපි මෙහෙම වැඩක් කරනවා. මොකක්ද? අපි මේක ඝන ද්‍රව වායු කියලා බෙදන්නේ නැතුව අපි ලෝහ සහ අලෝහ කියලා බෙදමු. ලෝහ අලෝහ ලෝහ අලෝහ කියලා බෙදමු. ලෝහ අලෝහ. දැන් ලෝහ කියලා ගත්තට පස්සේ මෙන්න තියෙනවා යකඩ ඉන්නවා ඊළඟට ඉන්නවා අපි ගමු කොපර් ඇලුමිනියම් රසදියක් තියෙනවා. අලෝහ කියලා ගත්තම ඉන්නවා මොනවාද කාබන් සල්ෆර් මොනතරම් අලෝහ වර්ග තියෙනවද නේද? දැන් ඔක්සිජන් කියන්නේ අලෝහ විදිහට ඔක්සිජන් නයිට්‍රජන් ඒවත් අලෝහ. දැන් ඔයගොල්ලෝ ඔන්න ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ දැන්? ලෝහ යටතේ ඔක්කොම දැන් සාමාන්‍යයෙන් කියන්නේ ලෝහයක් කියන්නේ ඝන ද්‍රව්‍යයක්, දැඩි ද්‍රව්‍යයක්. ලෝහ වල තියෙනවා ආහාරණී ගුණය, තන්ණී ගුණය. නේද? ජීවටම රැව් දෙන හඬක් ඇතිවීම. ඔයගේ අපි ලෝහ වල ගති ලක්ෂණ ගොඩක් අපි දන්නවනේ. ඒ ලෝහ වල තියෙන ඒ ගති ලක්ෂණ ටික නැති කෙනෙක් ඉන්නවා. ඒ කවුද? මේ එච්චි මොනවද මේ රසදිය. මෙයා රසදිය රස දැන් යකඩ කෑල්ලක් බිම දැම්ම කරකනාංගල එහෙනම් කාසියක් බිමටම ඇහෙන සද්ද ඒ වගේ නැහැ. හැබැයි රසදියටම තියෙන තක් ගල අධ්‍යක් කියන්නේ හැමතැනම බින්දු විසිලා. අයිය ද්‍රවයක්. රසදිය වලින් කම්බි හදන්න බෑ. රසදිය වලින් තහඩු හදන්න බෑ. නේද? එතකොට බලන්න රසදිය කියන එක මේ ලෝහත් එක්ක බලද්දී හරි මේ ගැළපෙන්නේ නැති කෙනෙක්. අලෝහ ගත්තොත් එහෙම. අලෝහ දැන් කාබන් කියන්නේ අලෝහයක්. හැබැයි අලෝහයක් වුණාට යාළුවනි විදුලිය ගමන් කාබන් කියන්නේ අලෝහයක් වුණාට ඒ අලෝහය තුලින් විදුලිය ගමන් කරනවා. හරි. එතකොට ඔක්සිජන් නයිට්‍රජන් අලෝහ තමයි. හැබැයි අර වායු. දැන් ඒක හරිය ගියෙත් නැහැ. ඇයි? මේ ඝන ද්‍රව්‍යයත් එක්ක වායුත් තියෙනවා. අලෝහ අතර තියෙනවා විදුලිය ගමන් කරන අලෝහ. එතකොට මොකද උනේ? මේ ලෝහ අලෝහ කියලා මෙයාලා වර්ගීකරණය කරපු එකත් අසාර්ථක වුණා. මේකත් අසාර්ථකයි. දැන් එතකොට දැන් විද්‍යාඥයෝ බලාගෙන ඉන්නවා මොකක්ද දැන් කරන්නේ? ඝන ද්‍රව වායු කියලා වෙන් කරා ඒකත් හරි ගියේ නෑ. ඒකත් අසාර්ථක වුණා. ඊළඟට ලෝහ අලෝහ කියලා වෙන් කරා ඒක හරි ගියෙත් නෑ. ඒකත් අසාර්ථක. ප්‍රශ්න ගොඩයි. හරි. ඔයාලට මේ බෝඩ් එක පේන්නේ නැද්ද? පේනවා සර්. ඔය පේන්නේ නැහැ කියලා මැසේජ් දාලා තියෙන. ඒ කට්ටිය ඩිස්කස් කරලා ආයෙ කනෙක්ට් කරගන්න. ඔයාලට මම කියන ඒවා මට ඇහෙන්නේ නැත්නම් හරි ඔයාලට මම කියන ඒවා ඇහෙන්නේ නැත්නම්
බෝඩ් එක පේන්නේ නැත්නම් ඒ වෙලාවට පේන්නේ නැහැ කියලා කිය මැසේජ් දාන්න කතා කරන්න එපා. ඔයාලා පොඩ්ඩක් ඒවා ඩිස්කස් කරලා ආන්සරයක් හදන්න. හරි. සමහරයට ඇහෙනවා පේන්නේ නැහැලු. ඒක නෑ ඩිස්කස් කරලා ගන්න ඔයාලා ඉන්ටේක් අවුලක් නැත්. දැන් ඕන්න ගණිත වායු කියලා බෙදුවා. වැඩි අසාර්ථකයි. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ගණිත වායු කියලා වර්ගීකරණය කළා ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ ලෝහ අලෝහ කියලා වර්ගීකරණය කළා ඒකත් අසාර්ථක වුණා. ඔය අතර ඉතිහා විද්‍යාඥයෙක් ඩිමිට්‍රි මෙන්ඩලිව් මෙයා මේ මූලද්‍රව්‍ය අපි භාවිත කරන මූලද්‍රව්‍ය 20යි. අපි ගන්නේ මූලද්‍රව්‍ය 20යි. ඒ මූලද්‍රව්‍ය 20ට අමතරව තව මූලද්‍රව්‍ය තියෙනවනේ 118ක් දක්වා තියෙනවනේ. එයා මේ දැන් මෙයා මේ ඩිමිට්‍රි මෙන්ඩලිව් මේ මූලද්‍රව්‍ය වර්ගීකරණය සිදු කරනකොට සාමාන්‍ය මූලද්‍රව්‍ය 60ක් 70ක්වත් හොයාගෙන තියෙන ඇති. ඉතින් මෙයා කරපේ තමයි මොකද්ද? මේ මූලද්‍රව්‍ය ටික පරමාණුක ක්‍රමාංකයේ අණුපිළිවෙලට බෙදගත්තා. මොකද්ද පරමාණු ක්‍රමාංකය කියන්නේ? ඉක්මනට කියන්න බලන්න. ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව. මොනවාද? ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව. මගුලක් කියනවා ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව පරමාණු ක්‍රමාංකය. ප්‍රෝටෝන වල එකතුව. ප්‍රෝටෝන සංඛ්‍යාව. න්‍යෂ්ටිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවට අපි කියනවා පරමාණු ක්‍රමාංකය. ප්‍රෝටෝන එකක් විතරක් තියෙන කාටද? එක ප්‍රෝටෝනයක් විතරක් තියෙන කාටද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වලට. ප්‍රෝටෝන දෙකක් තියෙන කාටද? හීලියම්. හීලියම්. ඔය තියෙන අනේ විදිහට දැන් මෙයා මොකද කරේ? ඩිමිට්‍රි මෙන්ඩලිව්. හරි. මෙන්ඩලිව් කරපු වැඩේ එයා නිකන් ඉන්න ගමන් මේ පරමාණු ක්‍රමාංකයේ අණුපිළිවෙලට 1 2 3 4 කියලා මෙයා පෙළ ගැස්සුවා. මෙන්න මේ විදිහට. හරි. බලන්න ඉස්සෙල්ලම ඉන්නවා හයිඩ්‍රජන්, ඊළඟට ඉන්නවා හීලියම්. ඊළඟට ඉන්නවා ලිතියම්. ඊළඟට ඉන්නවා බෙරිලියම්, ඊළඟට ඉන්නවා බෝරෝන්, ඊළඟට ඉන්නවා කාබන්, හරි ඊළඟට නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්, හරි ඊළඟට ඉන්නවා සෝඩියම්, ඊළඟට ඉන්නවා මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. ඔම ඉන්නවනේ. දැන් මෙයා පිළිවෙලට ලිව්වා. මේ කවුද මේක ලිව්වේ? මෙයා පිළිවෙලට. ඩිමිට්‍රි මෙන්ඩලිව්. මම නෙමෙයි ඩිමිට්‍රි මෙන්ඩලිව් ලිව්වේ. හරිද? එතකොට මෙයා මෙහෙම ලියලා ඔක දිහා බලන් හිටියද? මෙයා නෝදියා ඔය බලන් හිටියා. බලන් ඉන්නකොට එයා ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම එකක් කරනවා. දැන් එයා දන්නා අපි හීලියම්. හීලියම් කියන්නේ අක්‍රීය. එයා නිෂ්ක්‍රීය වායුවක්. එයා කවදාවත් වෙන කිසිම සංයෝගයක් හදන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හීලියම්. හීලියම් වගේම එකෙක් ඉන්නවා නියොන්. ඒ වගේම එකෙක් ඉන්නවා ආගන්. දැන් මේක විතරක් නෙමෙයි තව ඉන්නවා සෙනොන්, ක්‍රිප්ටෝන්, රෙඩෝන් කියලා තව කට්ටිය ඉන්නවා පහළට. එයා මේ ඔක්කොම ටික පෙරගස්ස ගන්න ඉස්සෙල්ලා. දැන් අපිව 20 විතරයි ගන්න. හරි. අපිව 20 විතරනේ බලන්න. එතකොට එයා 60ක් 70ක් ගන්නේ තව කට්ටිය හම්බෙන්නේ නැති. මෙයා නිකන් බැලුවා බලන්න දැන් හීලියම් වල ඉඳන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8ක් ගියාට පස්සේ නියොන් ඉන්නේ. එතනින් එහාට බැලුවා දැන් මෙයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි යන්නේ. ඔන්න එයාට අහුණක් වුණා. මොකද එකම වර්ගයේ කට්ටිය 8න් 8ට ඉන්නවා. 8ක් ගියාට පස්සේ එකම જાතියේ කට්ටිය ඉන්නවා. ඊළඟට මෙයා ගන්නද ලිතියම් කියන්නේ සක්‍රියතාව වැඩි. ලිතියම් කියන්නේ සක්‍රියතාව වැඩි මූලද්‍රව්‍යයක්. එයා හරි ඉක්මනට ප්‍රතික්‍රියා කරනවා.
ඊළඟට සෝඩියම් කියන්නේත් එහෙම කෙනෙක්. පොටෑසියම් කියන්නේත් එහෙම කෙනෙක්. දැන් ඔයාලට මම පන්ති පටන් ගත්තා මම පෙන්නන්නම් මේක. අර පැල්ලත් පන්ති නම් මම කරලා පෙන්නනවා. උත්තර මට ඊළඟ දවසේ ඔක්කොම අරන් එන්න ලෑස්ති කරන් ඉඳි මේ පන්ති ගරුවානේ. මේ සෝඩියම් කියන ලෝහය අපි වතුරට දැම්මා. වතුරට දැම්මොත් ගිනි අරගෙන පුපුරලා කෑලි වීසු වෙනවා. ඒ තරම් ශක්තිය ලෝහයක් නේ. මට මෙතන පන්තියෙන් මේක කරලා පෙන්නන්න බෑ මට ඇයි ඒ? මෙතන මේ පන්ති දැන් මෙතන මම ඔක පිටුවොත් එනවා මට පන්ති කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතන ඒක කරලා පෙන්නන්නේ නැහැ ඔයාලට. ඔයාලම පස්සේ කවදා හරි දවසක ආය අපි මුණ ගැහෙනවනේ පන්තියකට. එදාට මම සෝඩියම් කැලලක් ගෙනලා කපලා සෝඩියම් කැලලක් පිහින් කපන්න පුළුවන්. තීත් කපනවා. වතුරට දැම්මම වතුරේ පා වෙනවා. පාවිලා ගිනි අර කහ පාට දැල්ලක් ඇවිල්ලා පුපුරලා කෑලි වීසෙනවා. හරි අන්න එහෙම ලෝහයක් තමයි සෝඩියම් කියන්නේ. ඉතින් සෝඩියම් වගේ ශක්තියයි ලිතියම්. මේ පොටෑසියම්ත් එහෙමයි. ඒ වගේ ශක්තිය ඉතාම ශක්තිය ලෝහයක්. දැන් මෙයා බැලුවා එහෙනම් හරි. 8න් 8ට එහාවේ හීලියම් වලින් 8ක් ගියාම නියෝන් වලින් 8ක් ගියාම ආගම. දැන් මෙයා බැලුවා එහෙනම් ලිතියම්ත් එහෙම වෙයිද? ලිතියම් වලින් ඉඳන් මෙයා 8ක් ගණන් කරලා බැලුවා. 1 2 3 4 5 6 7යි 8න් ඉන්නවා මේ සෝඩියම් ඉන්න 8. 8න් ආවා. හරි. දැන් ඊට පස්සේ බලන්න එතන 8ක්. 1 2 3 4 5 6 7යි 8න් ඉන්න. දැක්කනේ වැඩේ හරියම. ඔන්න මෙන්ඩලින්ට අහුණා කොන. දැන් හරි දැන් කවුද ලියනවා මෙයා? පැටලිච්ච නූල් බෝලයක් වුණත් අපිට ලියන්න නම් ඉතල කොනක් අල්ලගන්න එපා. කොන හොයාගන්න. කොන අල්ලගත්තට පස්සේ ඔන්න කොන ආවුණා. දැන් මෙයා ඊට පස්සේ බැලුවා. එතනින් එහාට. එතනින් එහාට බලලා තව මොනවද තියෙන්නේ? එතනින් එහාට බලද්දි ඒ හැම එකක්ම එහෙමයි. දැන් කාබන් එහෙම එතනින් එහාට ෆ්ලුවරින් මේ ෆ්ලුවරින් වගේම එකනේ තමයි ක්ලෝරින් කියන්නේ. ෆ්ලුවරින් වගේ එකනේ තමයි ක්ලෝරින් කියන්නේ. එක සමාන ගුණ තියෙන. ඉතින් ෆ්ලුවරින් වලින් නම් ගත්තොත් එහෙනම් 1 2 3 4 5 6 7 8 ඉන්නේ ක්ලෝරින් තියෙන්නේ. හරි දේශී න වැඩි. මෙයාට ඒක අහුණා. මෙයා ඊට පස්සේ කිව්වා එහෙමනම් මේ ආවර්තිත මේ මොකද්ද මූලද්‍රව්‍ය වල ගුණ මේ මූලද්‍රව්‍ය වල ගුණ කිසියම් නිශ්චිත පරතරයකින් නැවත නැවත හමු වෙනවා. හරි. ඒ කියන්නේ එක සමාන ගුණ තියෙන මූලද්‍රව්‍ය කිසියම් නිශ්චිත පරතරයකින් නැවත නැවත හම් වෙනවා. දැන් මෙයා මේ අපි මූලද්‍රව්‍ය ඉස්ස ගත්තට යා 50ක් 60ක් අරගෙන මේ දිගට පෙළ ගැස්සුවම යාට ලස්සන මේ රටාව එන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? එයා දැන් මේ ටික එකට එකතු කරා. එකට හැදුවා. මේ හීලියම් වලින් පටන් ගන්න හැදුවා. දැන් මොන මම මේක ඔහොම තියෙද්දි දැන් මොනවද මතක තියාගන්න මේ හීලියම් වගේ කෙනෙක් තමයි නියෝන්. නියෝන් වගේ කෙනෙක් තමයි ආගන්. ලිතියම් වගේ කෙනෙක් ඉන්නවා සෝඩියම්. ඒ වගේ කෙනෙක් ඉන්නවා පොටෑසියම්. මෙයා ඊට පස්සේ මොකද කරේ? මේ ඔක්කොම එක පේලියට එන විදිහට වගුවක් හැදුවා. මම මේ වගුව දැන් මොන ඇඳලා පෙන්නනවා. හීලියම් වල පහලින් ආගන් හීලියම් වල පහලින් එනවා නියෝන් ඊට පස්සේ එනවා ආගන් ඔය ටික එක පිළිවෙලට හිටියේ නේද දැන් මෙතනින් එයා පටන් ගත්තා ඒක ටික ලියා ගන්න නේද ලිතියම් දාගත්තා ලිතියම් ඊළඟට බෙරිලියම් ඊළඟට බෝරෝන් ඊළඟට කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් උඩ ලාමුණා වෙන්නේ නේද ඇත්තටම අනිත් පැත්තට නෑ ෆ්ලුවරින් මේ මෙතන ඊට පස්සේ එන්නේ මොකද ඔක්සිජන් නයිට්‍රජන් එනවා ඊට පස්සේ මේ දිගට ගියාම කාබන් එනවා බෙරිලියම් බෝරෝන් බෙරිලියම් අනිත් පැත්තට කියන්නේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන් මේක පහලින් මෙතනින් එනවා සෝඩියම් ඊළඟට මැග්නීසියම් ඇලුමිනියම් ඊළඟට සිලිකන් ඊළඟට ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින්
මෙතන එනවා පොටෑසියම් කැල්සියම් හරි දැන් ඊට පස්සේ දැන් බැලුවා ඔන්න බලන්න දැන් මෙයා මේ හදපු වගුවේදී හීලියම් නියෝන් ආගන මෙන්න එක කෙලින් මේ තුන් දෙනා ඉන්නවා එකම ගුණ තියෙනවා ක්ලෝරින් එක කෙලින් ඉන්නවා එක ගුණ තියෙනවා මේ ලිතියම් සෝඩියම් පොටෑසියම් එක ගුණ මෙයා ඊට බැලුවා නිකම්ම අනිත් ඒවාත් එහෙමද කියලා බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් එක සමාන වගේ ගුණ තියෙනවා ඊළඟට බෝරෝන් ඇලුමිනියම් එක සමාන ගුණ තියෙනවා කාබන් සිලිකන් නයිට්‍රජන් ෆොස්ෆරස් ඔක්සිජන් සල්ෆර් ක්ලෝරින් ෆ්ලෝරින් අයඩින් තව යට යනවා මේ පහළ දිනවා හටි ඉන්නවා මේ ටික එයා බැලුවේ මෝල් ද්‍රව්‍ය 20ක් නෙමෙයි එයා 60ක් 70ක් වගේ ලොකු මෝල් ද්‍රව්‍ය ප්‍රමාණයක් ගත්තනේ අපි මේ 20ක් තියාගෙන බලන්නේ එයා මේ මෝල් ද්‍රව්‍ය ඔක්කොම ගත්තම එයාට පෙවුණා මේක දිගට පහළට ඉන්නේ එකම කට්ටිය මේ ඉන්නේ එකම જાතියයි මේ එකම જાතිය එහෙම බැලුවා දැන් බලන්න මෙයාට පොඩි අවුලක් හයිඩ්‍රජන් කොහෙද තියන්නේ හයිඩ්‍රජන් මෙතන තියෙනවා මෙතන තිබ්බොත් හයිඩ්‍රජන් ක්ලෝරින් වලට සමාන නැහැ ඒසය ආතීර්ණය කරලා හයිඩ්‍රජන් හොඳම දැන් මෙතන මේ හයිඩ්‍රජන් දැම්ම මෙතන දාලා මෙයා මෙහෙම මේකට වගුවක් මෙයා දැන් මේ තීරුවලද මේ වගුවක් මෙහෙම තීරුවලද ගන්නේ ඕනේ යාළුව මේ වගුව හැදුවේ කවුද මේ වගුව හැදුවේ කවුද දන්නේ දෙවිත්‍ර මෙන්ඩලි ඔන්න යා වගුව හැදුවා ඊට පස්සේ මේක මෙහාට දෙන පොඩු ගාලා මේක බෙදාගත්තා ඕක තමයි ආවර්තාවක ඒ අවධියට ආවර්තාවක ගොඩනගා ගත්තා එතකොට මේ ආවර්තාවක අනිත්‍යත් විශ්ලේෂණය කරලා බලුවා තියෙන මූලද්‍රව්‍ය ඔක්කොම මෙයා කියපු විදිහට මේ ආවර්තාවක දිගට දාලා බලද්දී හරිම ලස්සනයි මොකද්ද එක සමාන ගති ලක්ෂණ තියෙන මූලද්‍රව්‍ය එක ගොඩට වැටෙනවා හරි ලස්සනයි මෙන්න මේක තමයි එතකොට අපි දැන් වර්තමානයේ භාවිත කරන මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීමේ සාර්ථකම ක්‍රමය. ඔකට අපි කියනවා ආවර්තිතා වගුව. එතකොට මේකට ආවර්තිතා වගුව හදන්න දිමිත්‍රි මෙන්ඩලීස් යොදාගත්තේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයේ ආරෝහණ පිළිවෙලට සැකසුවා. මේ කියන්නේ පරමාණු ක්‍රමාංක 1 2 3 4 5 කියලා වැඩි වෙන පිළිවෙලට සැකසුවාට පස්සේ එක සමාන ගති ලක්ෂණ තියෙන මූලද්‍රව්‍ය සමාන පරතර වලින් එක සමාන ගති ලක්ෂණ පවතින මූලද්‍රව්‍ය සමාන පරතර වලින් නැවත හමු වෙනවා. ආන්ගේ හමුවීම ප්‍රයෝජනට අරගෙන මෙයා මේ වගේ දැවැන්ත වගුවක් නිර්මාණය කරා. ඒකට කියනවා ආවර්තිතා වගුව කියලා අපි කියනවා ආවර්තිතා වගුව. එතකොට මෙයා ඉදිරිපත් කරා නියමයක් මෙන්ඩලීස්ගේ ආවර්තිතා නියමය. ඒ කියන්නේ මොකද්ද? එයා කියනවා මූලද්‍රව්‍ය වල ගුණ ඒවායේ පරමාණු ක්‍රමාංකයේ ආවර්තිතා ශ්‍රිතයකි කියලා කියනවා. මූලද්‍රව්‍ය වල ගුණ එයාගේ පරමාණු ක්‍රමාංකයේ ආවර්තිතා ශ්‍රිතයකි. ඒකේ තේරුම තමයි පරමාණු ක්‍රමාංකයේ ආරෝහණ පිළිවෙලට සැකසුවාට පස්සේ සමාන ගුණ සහිත මූලද්‍රව්‍ය සමාන පරතර වලින් නැවත හමු වෙනවා කියන එක. හරි අපි ඒක ලියාගමු කිව්වොත් ඉතින්. ආවර්තා වගුව කියන්නේ මොකද්ද? ඊට පස්සේ ආවර්තා නියමයේ ඔන්නතන තියෙන ටික ඉක්මනට පුරව ගන්න. අඩුපාඩු ඉක්මනට පුරව ගන්න ටිකුත් එකේ නැති.
කඩුව පැත්තට අකුණු ගහනවා නේ. සද්ද ඇහෙනවා මට මෙහාට. ලියන ඉවරයි සර්. හොඳයි. තාම නෑ. තාම නෑ. හරි සර්. හරි නේද? එහෙනම් මේක අයින් කරනවා. හරි සර්. ඔයාලා ෆෝන් එකෙන් නම් Zoom එකට join වෙන්නේ. ෆෝන් එක full charge තියනවා නම් ගෙදර පිටියේ charger එකට ගහලා නැත්නම් අකුණු පිට අකුණු ගැහුවත් කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. අකුණු වදින්නේ නැහැ ෆෝන් එක. ෆෝන් එකට අකුණක් වදිනවා නම් වදින්නේ එකම ක්‍රමය තමයි ෆෝන් එක charger එකට දාලා තියනවා. එහෙම නැත්නම් data bank එක power bank එකක් charge කරලා power bank එකෙන් charge කරන ගමන් නම් වැඩ කරන්නේ ඒත් ප්‍රශ්නයක් නැහැ එන්නේ. ඔයාලට ෆෝන් එකට අකුණක් එනවා නම් එන්න දෙන එකම ක්‍රමය තමයි ගෙදර පිටියට ප්ලග් කරලා තියෙවිලා ඒක හරහා එන්නේ. නැතුව කවදාවත් ෆෝන් සිග්නල් හරහා අකුණු වදින්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එතකොට ඔයාලා ලැප්ටොප් එක නම් ටැබ් එකක් නම් පාවිච්චි කරන්න මේන් කරන්ට් එකට සම්බන්ධ කරලා නම් අවදානම්. කරන්ට් එකට සම්බන්ධ කරලා නම් අකුණු වදිනවා. කරන්ට් එකට සම්බන්ධ කරලා නැත්නම් වදින්නේ නැහැ කවදාවත්. එතකොට ඔයාලගේ අපි තුමු ගෙදර තියෙන රවුටර් එකක්. අපි තුමු මොකක්ද ඩයලොග් කරේ මොකද නැහැ රවුටර් එක කියනවා රවුටර් එක කරන්ට් එකට හයි කරලා රවුටර් එක හරහා Wi-Fi වලින් ඔයාලා සිග්නල් ගන්නවා නම් අකුණ වැදුනොත් වදින්නේ රවුටරේට Wi-Fi වලින් සිග්නල් ගත්ත එක ඩිවයිස් එකකට අකුණ එන්නේ නැහැ. හැබැයි ඉතින් අවදානමක් තියෙනවා මොකද Wi-Fi රවුටර් එකේ ගිය ඇතුළේ තියෙන නිසා ගිය ඇතුළට රවුටර් එකට වදිනවා රවුටර් එක ළඟ ඉන්න පායි. ඉතින් මේ ඊළඟට තමයි ලොකු ඇස්සක් වැහැර ඉවරුනාට පස්සේ අකුණු ගහන්න අකුණු කියන එක. එතකොට ඒක අහස උඩ සිදු වෙනවා. මම ඔයාලට මේක කලින් කියලා තියෙනවා. වැස්ස ලං වෙනකොට වලාකුළ බර වැඩි නිසා පහත් වෙනවා. එතකොට තමයි පොළොව සහ වලාකුළු අතර මේ පෘථිවි අකුණ ඇති වෙන්නේ. පෘථිවි අකුණේ හානි වෙන්නේ.
දැන් මේ වෙලාවේ වලාකුළු වල බර අඩු නිසා වලාකුළු ඉහළට ගිහලා තියෙන්නේ. දැන් වලාකුළු එන්නේ නිතර වලාකුළු අතර තමයි මේ උවමාරු වෙන්නේ. එළිය ලොකු ලොකු එළිපත් වෙවි ගොරවන හැමුණට ඒ ඔක්කොම උඩ වෙනවා. ඒක පොළොවට එන්නේ නැහැ. නිසා එතන එතනින් වෙන හානියක් අඩුයි. හැබැයි ඉතින් ලොකු ඇස්සක් ලං වෙලා ආයසරයක් වලාකුළු ටික ටික පහත් වෙනවා අකුණු වදින්න පුළුවන් බිමට. ඒක ගැන අවධානයෙන් ඉන්න ඕන. ඉතින් අකුණු කියන එක නොසලකා හරින්න කියනවා නෙමෙයි. ඒක සමහර අවස්ථාවල අපි අනවශ්‍ය විදිහට බය වෙනවා ඒක ඕනේ නැහැ කියලා මම කියන්නේ. හරි අතර මේ මම මතක නැහැ මේ තුන එක දාන්න කියලා. අපි උත් අහන්නේ නැහැ ප්‍රශ්න එක්කෙනෙක් දෙන්නේ ප්‍රශ්න අහන්න. ප්‍රශ්න දැන් මෙහෙම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ මේ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න සර් කියලා කතා කරන්න පන්ති අහන්නේ. මැසේජ් එකක් දැනම සමහරවිට මම මැසේජ් එක දකින්නේ ගොඩක් වෙලා ගියා. ඒ නිසා මේ මැසේජ් එක chat එකේ දානවට වඩා ඒවෙන් දැක්කම කතා කරලා කියන කමක් නෑ. දැන් හීලියම් නියෝන් ආගන් තුන් දෙනා අවුලක් නෑ. එයා නිෂ්ක්‍රීය එකට ඉන්නවා. ක්ලෝරින් දැන් මේවා ඔක්කොම එක ಗುಣ තියෙන කට්ටිය. ඒක හයිඩ්‍රජන් මෙතෙන්ට දාන්න නැතුව. එයි අතෙන්ට දැම්මේ කියලා අහන්න. මේ හයිඩ්‍රජන් මෙතෙන්ට දාන්න නැතුව එයි අතෙන්ට දැම්මේ කියලා අහන්න. ඉතින් ඒ වගේ මෙයාට අහන්න පුළුවන් තව දෙයක්. මොකද ඒ හීලියම් මෙතෙන්ට දාන්න නැතුව මෙතෙන්ට දාගන්න තිබ්බනේ හීලියම් මෙතෙන්ට දාන්න තිබුණේ එතෙන්ට දැම්මේ නැත්තේ. ඒ ප්‍රශ්නෙත් එන්න ඕනේ එතකොට උත්තර. හරි? ඒ ප්‍රශ්නෙත් උත්තර එන්න ඕනේ. මෙහෙමයි. හීලියම් කියන්නේ නිෂ්ක්‍රීයයි. එයා නිෂ්ක්‍රීයයි. වෙන කාත් එක්කවත් සංයෝග හදන්නේ නැහැ. කාත් එක්කවත් ඉලෙක්ට්‍රෝන හෝමාරු කරගන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් තමයි මේ අනියෝන. ආගලොත් එහෙම කෙනෙක්. ඉතින් ඒ නිසා එයා මෙතෙන්ට දානවා. ඒ නිසා එයා ගොඩක් හොඳ මෙතන. දැන් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් කියන්නේ සක්‍රීය මොනවද? කැල්සියම් මැග්නීසියම් බෙරිලියම් මේ ඔක්කොම මේ සක්‍රීයයි. මෙයා ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් එකෙන් ප්‍රාප්ත කරනවා පත් වෙනවා ගිනි ගන්න දීප්ත සුදු දැල්ලා. කැල්සියම් ප්‍රාප්ත කරනවා පත් වෙනවා ගිනි ගන්නවා දීප්ත රතු දැල්ලා. එතකොට හීලියම් එහෙම මොකුත් නැහැ. ඒ නිසා අපි හීලියම් මෙතනට දාන්නේ නැහැ. හීලියම් මෙතනට දානවා. හොඳයි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ක්ලෝරින්. දැන් ක්ලෝරින් ගත්තොත් එහෙම එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ක්ලෝරිනුත් එහෙමයි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණයි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එතකොට ක්ලෝරින් කියන්නේ දෙන්නම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7 ගාන ඉන්න දෙන්නේ. මේ දෙන්නම කැමති බාහිරින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන යාගේ 8 සම්පූර්ණ කරන්න. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන බාහිරින් එකක් ගන්න තමයි මෙයා උත්සාහ කරන්නේ. මෙයා උත්සාහ කරන්නේ පිටින් එකක් ගන්න. එතකොට මෙයාත් උත්සාහ කරනවා පිටින් එකක් ගන්න. මෙයාත් උත්සාහ කරන්නේ පිටින් එකක් ගන්න. මේ දෙන්නම පිටින් ඉලෙක්ට්‍රෝනයක් ඉල්ල ගන්න බලන් ඉන්න දෙන්නේ. හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන්ගේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක්. ගොඩාක් වෙලාවට මෙයා උත්සාහ කරනවා මෙයා ගොඩක් වෙලාවට මෙයා ඉලෙක්ට්‍රෝන එක ගන්න ආයන හදනවා. තමයි කරන්නේ එක්ක හවුලේ තියා ගන්නවා නැත්නම් පිට කරනවා. එහෙම කරන්නේ මෙයා. එක්ක හවුලේ තියා ගන්නවා නැත්නම් පිට කරනවා. මෙයා කවදාවත් පිට කරන්නේ නැහැ. මෙයා ගන්න එකමයි කරන්නේ. එතකොට ක්ලෝරින් කියන්නේ එක්කෝ හවුලේ තියා ගන්නවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගන්න දෙන්නේ. මෙයා හයිඩ්‍රජන් කියන්නේ එක්කෝ හවුලේ තියලා ගන්නවා එහෙම නැත්නම් පිට කරන කෙනෙක්. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන එකයි පිට කරන්නේ. සෝඩියම් එකයි පිට කරන්නේ. පොටෑසියම් එකයි පිට කරන්නේ. එහෙනම් මෙයා පිට කරන්නේ එකයි. එයා හරියන්නේ මෙතන. ඒක ඇතෙන්ද දැන්. මෙතන දැන් මෙයා දෙකක් පිට කරනවා. අපි සමහර ලියන්නේ කියයිද දන්නවනේ. මොකද්ද? මොකද්ද ප්‍රශ්නයක් දැහුවේ? නේද? එන්නේ ප්‍රශ්නේ දෙන්න හරියන්නේ නැති කියලා. අපි ඊළඟ බලමු සංයුජතා ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකද්ද? සංයුජතා ඉලෙක්ට්‍රෝන. දැන් අපි කලින් ඉගෙන ගත්තා ඉලෙක්ට්‍රෝන වින්‍යාස.
ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉගෙන ගනිද්දී මතක ඇති අවසාන කවචය කියලා එකක් තියෙනවා. මේ අවසාන ශක්ති මට්ටම. මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි එක්ක තව කෙනෙකුට දෙන්නේ. එහෙම නැත්නම් පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න දෙන්න ඔක්කොටම උදව් වෙන්නේ මේ අවසානම කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන. අපි ගත්තොත් එහෙනම් දැන් ඔක්සිජන් ගත්තොත්. ඔක්සිජන් වල ඔක්සිජන් වල 8යි. ඔක්සිජන් 8. එතකොට පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? පළවෙනි කවචයේ 2යි දෙකේ කීයක් තියෙනවද ඔක්සිජන් වල? 6ක් තියෙනවා. 6යි. ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට මේ අවසාන කවචයේ ඉන්න අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන තමයි ඉලෙක්ට්‍රෝන අරගන්න හෝ තියනවා නම් දෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් වල මැග්නීසියම් 12යි. 12. දැන් මැග්නීසියම් ලියුවොත් මෙහෙම මැග්නීසියම් 12. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා මෙහා. හරිද? ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා මෙහා. එතකොට මෙයා මොකද කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා දෙන්නේ මේ අවසාන කවල ශක්ති මට්ටමේ ඉන්න අය තමයි ඉලෙක්ට්‍රෝන ගලවලා දෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉන්න අය තමයි ඉලෙක්ට්‍රෝන ගලවලා දෙන්නේ. මේ අවසාන ශක්ති මට්ටමේ ඉන්න අය තමයි පිට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. ඔක්කොම කරන්නේ. ඒකෝනේ අවසාන ශක්ති මට්ටම තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීමට හෝ ලබා ගැනීම කියන මේ දෙකටම මූලික වෙලා වැඩ කරන්නේ. මේ නිසා මේ අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන තමයි තව කෙනෙක් එක්ක සම්බන්ධතාවක් ඇති කර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් අපි හිතමු මැග්නීසියම්. මැග්නීසියම් බලන් ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න. ඔක්සිජන් බලන් ඉන්න ඉලෙක්ට්‍රෝන දෙක අරගන්න. එතකොට මොකද වෙන්නේ? මැග්නීසියම් පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන් අරගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙක පිට කරද්දී ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකක් ගනිද්දී මැග්නීසියම් දෙකනේ ඔක්සිජන් අරගත්තේ. එතකොට කවදාවත් ඔක්සිජන් තනියෙන් යන්න බෑ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන. ඇයි ඒ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා. දැන් යන්න බෑ. දැන් යන්නේ එකට පටලවාගෙන තමයි. අන්න එතකොට මෙයා අපි කියනවා සංයෝගයක් හැදුණා. ඒ දෙක සංයෝජනය වුණා. අන්න ඒ විදිහට සංයෝජනය වෙනවා. ඒ සංයෝජනය වෙන්න උදව් කරන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන. තව විදිහට කියනවා නම් ඕන මූල ද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියන නම තමයි සංයුජතා ඉලෙක්ට්‍රෝන. මොනවද මතක තියාගන්න. අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන වලට කියන නම තමයි සංයුජතා ඉලෙක්ට්‍රෝන. අපි ඒක ලියගන්න. අම්මා මෙන්න දැම්ම ලියා ගන්නෝ. මෙන්න දැම්මා. ඔයි කැන්සල්.
ලියලි ඉවරයි සර්. හොඳයි. අනේ නෑ සර්. එහේ. එක මොඩ ලියාගෙන හරි. දැන් හීලියම් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යිලු තියෙන. එයා 8 වෙනි කාණ්ඩයට ආවේ කොහොමද කියලා අහනවා. ඒ ඔක්කොම එකම ගුණනේ තියෙන්නේ. හීලියම් කියන්නේ නිෂ්ක්‍රීයයි. ආගන් කියන්නේ නිෂ්ක්‍රීයයි. නියොන් කියන්නේ නිෂ්ක්‍රීයයි. ඔක්කොම නිෂ්ක්‍රීයයි. එහෙම නැත්නම් එයාගේ අවසාන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයි. වටසිරි හරි ලියලා ඉවරද? ලියලි ඉවරයි සර්. right. දැන් මම මේ රශ්මිගේ අම්මා මට කෝල් එකක් ගන්න ඕනේ පන්ති ඉවරනාට පස්සේ. ඒ කියන්නේ දැන් 10ට පන්ති ඉවර කරනවා. 10ට පන්ති ඉවර කළාට පස්සේ රශ්මිගේ අම්මා මට කෝල් එකක් ගන්න ඕනේ. Suara liana. දැන් අපි ඒ සංයුත ඉලෙක්ට්‍රෝනික පස්සේ මේ ආවර්තන වගුවේ තියෙන කොටස් ටික පොඩ්ඩක් ඉගෙන ගමු. සංයුත ඉලෙක්ට්‍රෝනික පස්සේ අපි ආවර්තන වගුවේ තියෙන කොටස් ටික පොඩ්ඩක් ඉගෙන ගමු. හරි. මෙන්න මේ විදිහට මෙන්න මේ පහළට තියෙන මෙන්න මේවට කියනවා. මෙන්න මේක පළවෙනි කාණ්ඩ. මේකට අපි කියනවා දෙවෙනි කාණ්ඩය. මේ තුන්වෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය, මේක අටවෙනි කාණ්ඩය නැත්නම් බිඳුව කාණ්ඩය කියලා කියනවා. හරි ඔන්න. මේ පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, 4, 5, 6, 7, 8 ආන්න කාණ්ඩ 8ක් තියෙනවා. එතකොට මේ පැත්තට තියෙනවා මේ පේලියක් නෙමෙයි. අපි රෝ එකක් කියලා කියන්නේ පේලි. මට අර පැත්තෙන් ලියන්න ඉඩ බඳ නිසා මම මේ පැත්තෙන් පෙන්නනවා. මේවා. මේකට කියනවා පළවෙනි ආවර්තය. ඒක දාන්නේ හින්දු අරාබි ලක්ෂණ. මේක දෙවෙනි ආවර්තය. මේක තුන්වෙනි ආවර්තය. මෙහෙ තියෙනවා මේක හතරවෙනි ආවර්තය. පැහැදිලිද? මට දැන් ඔයාලා කියන්න පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ටික පිළිවෙලින් කියන්න යන පළවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ටික හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. හරි. තව කියන්න බලන්න වෙන කවුරුහරි කියන්න බලන්න පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ටික කියන්න මට. නයිට්‍රජන්, ෆොස්ෆරස්. හොඳයි. මට නම් කවුරුහරි කියන්නකෝ දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය ටික පිළිවෙලට. දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය ටික. බෙරිලියම්. දෙවෙනි ආවර්තය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. වැරදි. දෙවෙනි ආවර්තය කිව්වේ
ආවර්ත කියන්නේ මොනවද? ආවර්ත කියන්නේ මේ දිගට තියෙනවා මේ පළවෙනි ආවර්තය. මේ දෙවෙනි ආවර්තය. මේ තුන්වෙනි ආවර්තය. මේ හතරවෙනි ආවර්තය. හරිද? අහගෙන නෑනේ. lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, ferrite. ඉතින් දෙවෙනි ආවර්තය තියෙන ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්. බලන්න මට දැන් කියන තුන්වෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය ඉක්මනට කියන තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය. magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon. හොඳයි very good right. දැන් ආවර්ත කියන ඒවා දන්නවා. ආවර්තයක් කියන්නේ මේ දිගට යන්නේ. පළවෙනි ආවර්තය හයිඩ්‍රජන්, හීලියම්. ඒක දෙන්නයි. දෙවෙනි ආවර්තය මේක. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්. ඊළඟ තුන්වෙනි ආවර්තය ඉන්නවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. අන්තිමට හතරවෙනි ආවර්තයේ ඉන්නවා පොටෑසියම්, කැල්සියම්. හරි දැන් පොඩි වැඩක් කරමු. ඔයාලා මට කියන්න දැන් ඔයාලා දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස දන්නවා. පළවෙනි කාණ්ඩයේ ඉන්න මේ හතර දෙනා ගන්න. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. මේ හතර දෙනාගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දානවා ඉක්මන බලලා කියන්නේ. හයිඩ්‍රජන් වල අවසාන කවචයේ කීයද? ලිතියම් වල කීයද? සෝඩියම් කීයද? පොටෑසියම් කීයද? ඉක්මන බලලා කියන්න මට ඉක්මනට. Sky. එකට වඩා තියනවාද? නෑ. Sky, sir. එහෙනම් දැන් ඊළඟ වැඩේ බලන්න. අනිත්‍යය බලන්න. දෙවෙනි කාණ්ඩයේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් මේ තුන් දෙනාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද කියලා බලන්න. තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන්, ඇලුමිනියම් බලන්න. 9. හතරවෙනි කාණ්ඩයේ කාබන්, සිලිකන් වල කොහොමද කියලා බලන්න. 4යි. පස්වෙනි කාණ්ඩයේ නයිට්‍රජන්, ෆොස්ෆරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද බලන්න දෙන්නගේ. 5යි. නයිට්‍රජන් වල 5යි, ෆොස්ෆරස් වල 5ක් ඇති. 5යි. ඊළඟට හයවෙනි කාණ්ඩය බලන්න ඔක්සිජන් වල සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. 6 ගන්න තියෙනවා. හත්වෙනි කාණ්ඩයේ ෆ්ලෝරින්, ක්ලෝරින් වල බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7යි. 7යි. එහෙනම් බලන්න හීලියම්, නියෝන්, ආගන් කියන මේ තුනේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න තියෙනවද? කීයක් ගන්න තියෙනවද? 8යි. වෙනස් වෙනවා. 9ක් තියෙනවා? ඔව් 9 කිව්වේ. 2යි. 8. වෙන මට්ටම් පිළිලා. කියන්නේ 8යි. 8ක් තියෙනවා. මට ඇහෙන්නේ ඉතින් මම ඒ කියන්නේ ඔයාලා කියන්නේ. අචිර අයි දැක්ක ගමන් සිතන දෙනාට නෙවෙයි. මට මේක කියන්න ඉක්මනට.
දෙකක් හා අටක්. දෙකක් පාට ඒ කියන්නේ මෙයාගේ දෙක දෙකයි අටයි එහෙම තියෙනවා. දෙකකුයි අටකුයි එහෙම තියෙන්නේ. එහෙනම් කොහොමද හරියට කියන්නේ? අවසාන ශක්තිමත් පිළිලා. පළවෙනි ආවර්තයේ 2යි දෙවැනි ආවර්තයේ 8යි තුන්වෙනි ආවර්තයේ 8යි පළවෙනි ආවර්තයේ ඉන්න කට්ටියගේ දෙක ඒ කියන්නේ හීලියම් වල දෙන්නෙක් ඉන්න දෙකක් ඉන්නවා. නියෝන් ආගන් වල 8 ගානේ තියෙනවා. නේද? හීලියම් වල විතර වෙනස කරලා තියෙන්නේ. හීලියම් වල විතර වෙනස කරලා තියෙන්නේ. හීලියම් හැර ඔන්න ඔතන මතක තියාගන්න. 8 වෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය ගත්තොත් හීලියම් හැර අනිත් ඔක්කොගෙම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. හීලියම් මෙතන දාන්න හේතුව තමයි එයාගේ අවසාන කවචය සම්පූර්ණයි. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේත් නැහැ, ලබා ගන්න ඕනෙත් නැහැ මෙයා. නියෝන් වලට ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනෙත් නැහැ, ලබා ගන්න ඕනෙත් නැහැ. ආගනුත් එහෙමයි, ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනෙත් නැහැ, ලබා ගන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මෙයා කාත් එක්කවත් සංයෝජනය වෙනවද? මේ තුන්දෙනා කාත් එක්ක හරි සංයෝජනය වෙනවද ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කියලා? සංයෝජනයේ ගිනේ හැකියාව බිඳුව ඒ නිසා තමයි බිඳුව කාණ්ඩය කියලා කියන්නේ. බිඳුව කාණ්ඩය කියලා කියනවා සංයෝජනයේ ගිනේ හැකියාව බිඳුව නිසා නේද? හීලියම් හැර අනිත් ඔක්කොගේ ඉලෙක්ට්‍රෝන 8 ගන්න තියෙන නිසා 8 වෙනි කාණ්ඩය කියලා කියනවා. සංයෝජනයේ ගිනේ හැකියාවක් නැති නිසා බිඳුව කාණ්ඩය කියලා අපි මෙයාව හඳුන්වනවා. හරි. මට කියන්න එහෙනම් මෙන්න මෙහෙම. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා නම් එයා දාන්න හොඳ මොන කාණ්ඩයකද? අවසාන ශක්ති එයා දාන්න ඕනේ මොන කාණ්ඩයකද? හතරවෙනි කාණ්ඩයට. 4ක් තියෙනවා නම් එයා දාන්න හොඳ මොන කාණ්ඩයකද? හතරවෙනි කාණ්ඩයට. එයා දාන්න හොඳ 4 වෙනි කාණ්ඩයට නේ. එයා දාන්න සුදුසු 4 වෙනි කාණ්ඩයට. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නම් එයා දාන්න හොඳ මොන කාණ්ඩයකද? පස්වෙනි කාණ්ඩයට. හොඳයි. දැන් ඔන්න මම ඔයාලට තව වැඩක් මම කියනවනේ. හරි? පස්වෙනි තව වැඩක් කියනවන්න බලන්න. මෙන්න තියෙනවා x කියලා මූලද්‍රව්‍යයක්. x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 13යි. පරමාණු ක්‍රමාංකය 13යි. මට කියන්නේ මෙයාව දාන්න හොඳ මොන කාණ්ඩයකද? පරමාණු ක්‍රමාංකය 13යි. මෙයාව දාන්න හොඳ මොන කාණ්ඩයකද? තුන්වෙනි කාණ්ඩයට. ඔව් නේද? කොහොමද කියන්නේ අපි? අපි ඉස්සෙල්ලාම මෙයාගේ මොකද්ද බලන්න ඕනේ? අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 කියලා මෙතන හොයාගන්න. එහෙම පුළුවන්. එහෙම නැතුව තව එකක් තියෙනවා. මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියනවා. මෙයාගේ මට කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉස්සෙල්ලාම එන්නේ කීයද? 2 තමාවක් ඊළඟට එන්නේ 8 තමාවක් ඊළඟට එන්නේ 3 එතකොට මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. එයා හරියන්නේ 3 වෙනි කාණ්ඩයට. දැක්කද? හොඳයි. ඔන්න දැන් තව වැඩක් කරමු අපි. හරි? ඊළඟට දැන් ඔන්න බලන්න ඔයාලා පළවෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? 2යි. මූලද්‍රව්‍ය කීයක් තියෙනවද? 8යි. තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය කීයද? 8යි. තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය අපිට දැන් තියෙනවා 2යි. බලන්න ඔයාලා පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් කීයක් තියෙනවද? දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් කීයක් තියෙනවද? තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් කීයක් තියෙනවද? හතරවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල ශක්ති මට්ටම් කීයක් තියෙනවද කියලා බලන්න ඉක්මනට.
හරි බැලුවද? පළවෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය හැම එකම ශක්ති මට්ටම් කීයක් තියෙනවද? පළවෙනි ආවර්තයේ දිග මැසේජ් එකක්. දෙවෙනි ආවර්තයේ ශක්ති මට්ටම් 2යි. තුන්වෙනි ආවර්තයේ ශක්ති මට්ටම් 3යි. හතරවෙනි ආවර්තයේ ශක්ති මට්ටම් 4යි. right. දැන් ඔන්න ඔයාලට මම වැඩක් කියනවා දැන්. හරි වැඩක් කියනවා මෙන්න. මම මේවා අහනවා දැන් මම මේවා. මේ ෆොටෝ වල තියෙන මම අහනවා. දැන් ඔයාලා ටියුට් එක ඔක ලියාගත්තා. දැන් බලන්න ඔයාලට පේනවා ටියුට් එකේ ලියාගත්ත එකක් බලන්න. දැන් පැහැදිලි වෙන්න ඕන ඔයාලට. මේ කාණ්ඩ අංකය සමාන වෙනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට. ආවර්ත අංකය සමාන වෙනවා එයාගේ තියෙන ශක්ති මට්ටම ගානට. ඔක ලියවනේ ටියුට් එකේ බලන්න ටියුට් එකේ ලියාගත්ත නේද? කාණ්ඩ අංක සමාන වෙනවා කාණ්ඩ අංක ටික සමාන වෙනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට. ආවර්ත අංක සමාන වෙනවා එයාට තියෙන ශක්ති මට්ටම් ගානට. ශක්ති මට්ටම් 5ක කෙනෙක් ඉන්නවා නම් එයාගේ ආවර්තය කීය වෙන්න ඕනේ? ශක්ති මට්ටම් 5ක කෙනෙක් හිටියොත් එයාගේ ආවර්තය කීය වෙන්න ඕනේ? 5. ශක්ති මට්ටම් 5යි නම් ආවර්තය 5යි. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා නම් එයාගේ කාණ්ඩය කීයද? 3 වෙනි කාණ්ඩය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි නම් එයාගේ කාණ්ඩය අනිවාර්යයෙන්ම 3 වෙනි කාණ්ඩය. නේ? right. එහෙනම් වැඩක් කරමු අපි. මෙන්න කැපිටල් A කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. කැපිටල් A කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා. හරිද? මෙයාට තියෙනවා ශක්ති මට්ටම් තියෙනවා 3ක්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 4ක්. A කියන කැපිටල් A කියන මූලද්‍රව්‍යයට ශක්ති මට්ටම් තියෙනවා 3ක්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 4ක්. මට කියන්නකෝ මේ A කියන මූලද්‍රව්‍ය දාන්න ඕනේ මොන ආවර්තයේ මොන කාණ්ඩයට අදාළවද කියලා මට කියන්න. ආවර්තයේ කාණ්ඩය කියනවා. A කියන මූලද්‍රව්‍ය ආවර්තයේ 4 වෙනි කාණ්ඩය. right. තුන්වෙනි ආවර්තය මේ තියෙන තුන්වෙනි ආවර්තය පළවෙනි මේ තියෙන 4 වෙනි කාණ්ඩය මෙන්න මෙතනට එන්න ඕන. මෙයා එන්න ඕනේ මෙතනට. තුන්වෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩයට මෙයා එන්න ඕනේ. හරි. තුන්වෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩයට. හොඳයි. එහෙනම් දැන් ඔන්න අපි ඒවා ටික දන්නවා. හරි. ඔයාලට වැඩිපුර අභ්‍යාස මම පේපර්ස් හදලා ඒ කියන්නේ මම ඔයාලගේ දැන් ශීඝ්‍ර පුනරීක්ෂණ පේපර් එක දෙනවා. හරි. අපේ XP ටෙස්ට් එක කියලා වෙනම ශීඝ්‍ර පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ටිකක් කියවුවානේ. එතකොට මේකටත් මම ශීඝ්‍ර පුනරීක්ෂණ හදනවා. ඒ ශීඝ්‍ර පුනරීක්ෂණ මම ඔයාලට WhatsApp වලින් දානවා. එතකොට WhatsApp වලින් ශීඝ්‍ර පුනරීක්ෂණය දැම්මට පස්සේ ඔයාලට print out එකක් අරගෙන හරි එහෙම නැත්නම් ඔයාලට වෙනම කොලයක ලියලා හරි. අර මම ඔයාලට කියලා තියෙනවා වෙනම පොතක් තියාගන්න කියලා. ඒ පොතේ ලියන්න ප්‍රශ්න ටික. ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි බලාගෙන ප්‍රශ්න ටික ලියන්න. ප්‍රශ්න ලියලිය උත්තර ලියන්න. පන්ති එනකොට නම් මම පේපර් එක දුන්නා. ඔයාලා පේපර් එකේ පොතේ අරව ගත්තේ. දැන් එහෙම කරන්න බෑ. මම පේපර් එක හදලා ඔයාලට එවනවා. ඔයාලා ප්‍රශ්න ටික පොතේ ලියලා උත්තර ලියන්න ඕනේ. හරිද? එතකොට ඊළඟ පන්තියට කලින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඔයාලට පේපර් එක දාන්න. හරි? right. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි සමස්ථානික. ඊළඟ කොටස තමයි සමස්ථානික. මම මේක මතනවා එහෙනම්. හරි? ආවර්තය වගේ මොන හරි ගැටලු තියෙනවනම් අහන්න ඕනේ. මේ සමහර පන්ති වල මේ කොටස් කරලා ඉවරයි. ඉතින් ඒ ළමයි ඉන්නවා නම් එයාලා ආයතන එක බලන් හිටියා කියලා වැඩි වෙන්නේ නැහැ. මොකද ඒකම විෂය කරුණා 100,000 වාරයක් ඉගෙන ගත්තා කියලා කවදාවත් වැඩි වෙන්නේ නැහැ. සමහරට ඒ උගන්නපු වෙලාවේ අහුවෙච්ච නැති දා කාන්නේ දෙවෙනි වතාව තුන්වෙනි වතාව කරද්දී අහුවෙන්න පුළුවන්. සමස්ථානික.
සමස්ථානික. බලමු අපි සමස්ථානිකයක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙමයි. මේක ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ මේ ජල අණු ස්කන්ධය ගණන් කරද්දී මේක අහුවෙලා තියෙනවා. ජල අණු තියෙනවා. ජල අණු ස්කන්ධය ගණන් කරද්දී මේක අහුවෙලා තියෙන්නේ. ඒ විස්තර ඔයාලට දැන් මම කිව්වට තේරෙන්නේ නැහැ. ඔයාලට ඉස්සරහට තියෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කොටසක් තියෙනවා. ආන්ගේ කොටස් ටික උගන්වද්දී මොකද මතක තියාගන්න. මොනවාද සාපේක්ෂ පරමාණු ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය එහෙම කියලා කොටසක් තියෙනවා. ආන්ගේ උගන්වද්දී මට පොඩ්ඩක් ඔයාලා මතක් කරගන්න සර් එදා කිව්වා සමස්ථානික අඳුනගත්තේ ඔය ජලාණු ස්කන්ධයත් එක්ක කියලා. ඒක කොහොමද උනේ කියලා මට අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා මට කියන්න. එතකොට මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. හරිද? මට ඔක මතක තියාගන්න ඉතින් මතක් වෙන්නේ නැහැ එදාට. මේ ඔයාලා මතක් කරන්න මට අනුමයි. හරි. දැන් හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් මෙහෙම එක හයිඩ්‍රජන් එක මට කියන්නකෝ මෙයාගේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි නියුට්‍රෝන ගානයි. ප්‍රෝටෝන කීයක් තියෙනවද? එකයි. ප්‍රෝටෝන එකයි. ඉලෙක්ට්‍රෝන එකයි. දෙකයි. එකයි. ඉලෙක්ට්‍රෝන එකයි. නියුට්‍රෝන බිඳුවයි. නියුට්‍රෝන නෑ. නියුට්‍රෝන නෑ. අය දැන් අපි ඉගෙන ගත්තා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ගාන එකතු තමයි මේ මෙතන ස්කන්ධ ක්‍රමාංකෙ. මේවා අපි ඉගෙන ගත්තේ 9 වසරේදී. ඉතින් අපි 9 දී ඉගෙන ගත්තා. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකේ ස්කන්ධයේ එකතුව තමයි මේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට ප්‍රෝටෝන සංඛ්‍යාව විතරයි මෙතන එන්නේ. මේ පරමාණු ක්‍රමාංකය. දැන් ඔය විද්‍යාඥයන් මේ පරීක්ෂණ කර ඉන්න අතරේ එකපාරට මේ අහම්බෙන් හම්බ වුණා විද්‍යාඥයින්ට ටිකක් බර වැඩි හයිඩ්‍රජන් පරමාණු. ටිකක් බර වැඩි මෙයා. මේ හයිඩ්‍රජන් පරමාණු ටික බර වැඩි. මෙයා දැන් 1 2. එතකොට මෙයාගේ ප්‍රෝටෝන කීයද? එකයි. දෙකයි. එකයි. ප්‍රෝටෝන එකයි. ඉලෙක්ට්‍රෝන එකයි. නියුට්‍රෝන එකයි. නියුට්‍රෝනත් එකක් තියෙනවා. නියුට්‍රෝනත් එකක් තියෙනවා. ඔය අතර අහක් මේ කලාතුරකින් හම්බුණා හයිඩ්‍රජන් 1 2 කියලා එක්කෙනෙක්. 1 2 නෙමෙයි 1 3. 1 3 කියලා එක්කෙනෙක්. මෙයාගේ ප්‍රෝටෝන එකයි. එකයි. ඉලෙක්ට්‍රෝන එකයි. නියුට්‍රෝන දෙකයි. නියුට්‍රෝන දෙක. ඔන්න නියුට්‍රෝන දෙක. හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි නියුට්‍රෝන නැති එකක්. මෙයාගේ ස්කන්ධ එකයි. මේ දෙකක් ඉන්නවා. ස්කන්ධය තුන හැබැයි ඔක්කොම හයිඩ්‍රජන්. මෙයාලගේ රසායනික ගුණ මොනවත් වෙනස් නැහැ. මේ හයිඩ්‍රජන් වල තියෙන රසායනික ගුණම තමයි මෙයාගේ තියෙන්නේ. ඒ ගුණමයි මෙයාගේ තියෙන්නේ. වෙනසක් නැහැ. හැබැයි වෙනස කරලා තියෙන්නේ මෙයාට වඩා මෙයා බර වැඩි. මෙයාට වඩා මෙයා බර වැඩි. මෙයා වගේ දෙගුණයක් මෙයා බරයි. මෙයා වගේ තුන් ගුණයක් මෙයා බරයි. හේතුව තමයි ස්කන්ධය වැඩි වෙන්නේ නියුට්‍රෝන මෙයාගේ නියුට්‍රෝනයක් තියෙනවා මෙයාගේ දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට එකම මූල ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ සහිත පරමාණු අපිට හම්බ වෙනවා. ආන්‍යවට අපි කියනවා සමස්ථානික. එකම මූල ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ සහිත පරමාණු අපිට හම්බ වෙනවා. ඕවට අපි කියනවා සමස්ථානික. ඒතර මෙයා අපි කියලා මෙයා ප්‍රෝටියම් කියන සමස්ථානික හයිඩ්‍රජන් වල. මෙයා ඩියුටීරියම් කියන සමස්ථානික. මෙයා ට්‍රිටියම් කියන සමස්ථානික. ඒ වගේ එක එක නම් තියෙනවා හයිඩ්‍රජන් වලම සමස්ථානික වල බව නම් දාලා කියනවා. හරිද? එහෙනම් එතන ලියාගමු අපි සමස්ථානික කියන එක. සමස්ථානික කියන එක ලියාගමු.
chat එකේ ගොඩාක් දාලා තියෙනවා උත්තර. හොඳයි දැන් ඔයාලට මෙතන පේනවා කාබන් පරමාණු කාබන් ගත්තොත් එහෙම කාබන් වල සමස්ථානික තුනක් තියෙනවා. පැහැදිලි ඇති. කාබන් වල සමස්ථානික තුනක් පේන්න තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. දැන් මෙතන මේක හරියක්. මෙතන කාබන් 12 6 කියන එක හරි. හේෂාන් පිස්සු නම් යන්න අයින් වෙලා මෙතනින් මල විකාර කරන්න නැතුව. අන්දුපේක මකනවා නැත්නම් තමසේ අයින් කරනවා මං ගෲප් එකේ. ඉගෙන ගන්න යෝන් ඉගෙන ගන්න නැති යෝන් තොලොංචිලා යන්න මෙතනින්. ඉන්න එපා පැත්ත පළාතේ. හරි. දැන් මෙතන කාබන් 12 මේ වන් කාබන් 12 සමස්ථානිකය කියලා කියන්නේ මේකට. හරි. කාබන් 12 සමස්ථානිකය. එතකොට ඒකේ තියෙන්නේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන 6යි තියෙනවා. දැන් කාබන් 13 සමස්ථානිකය තියෙනවා. 13 සමස්ථානිකයේ මෙන්න මෙතන 13 එන්න ඕනේ. මෙතන 12 ඉදිරියට තියෙන මෙතන 13 එන්න ඕනේ. ටියුට් එකේ හදාගන්න. මෙතන කාබන් 14 සමස්ථානිකය. 14 වෙන ටියුට් එකේ හදාගන්න ඒවා. හරිද හදාගත්තද? right. එතකොට අපිට තියෙනවා කාබන් වල ඔය විදිහට සමස්ථානික තුනක් අපිට දැක ගන්න ලැබෙනවා. දැන් නියෝන් ගත්තොත් නියෝන් කියන්නේ මේ නිෂ්ක්‍රීය වායුවක් තමයි. හැබැයි නිෂ්ක්‍රීය වායුවක් වුණාට එයාගේ සමස්ථානික තියෙනවා. දැන් නියෝන් 20 කියන සමස්ථානික තමයි වැඩිපුර තියෙන 90 ගාණක් තියෙන නියෝන් 20 කියන එක. හැබැයි නියෝන් වල 21 කියලා සමස්ථානිකයක් තියෙනවා. ඒ කියන්නේ නියුට්‍රෝන 11ක් තියෙන එකකුත් තියෙනවා. ඊට පස්සේ නියුට්‍රෝන 12ක් තියෙන එකක් තියෙනවා. ක්ලෝරින් ගත්තත් ක්ලෝරින් වල නියුට්‍රෝන 18 තියෙන එකක් තියෙනවා. නියුට්‍රෝන 20. ඒ කියන්නේ ක්ලෝරින් වල ස්කන්ධය 35 වෙන එකකුත් තියෙනවා. ක්ලෝරින් වල 37 වෙන එකකුත් තියෙනවා. අපි ඊළඟට බලමු තව තියෙනවා. ඔයාලගේ ටියුට් එක බැලුවොත් එහෙම ඔයාලා ටියුට් එක ගන්නකො ටියුට් එකේ තියෙනවානේ බලන්න. බලන්න හයිඩ්‍රජන් වල තියෙනවා සමස්ථානික තුනක්. හීලියම් බලන්න බෙරිලියම් වල සමස්ථානික නැහැ. බෙරිලියම් වල සමස්ථානික නැහැ. ඊළඟට ෆ්ලුවරින් වල සමස්ථානික අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ෆ්ලුවරින් වල සමස්ථානිකයක් දකින්න ලැබෙන්නේ නැහැ. සමස්ථානික නැහැ. ඒ කියන්නේ සමස්ථානික 1යි කියලා අපි කියන්නේ නැහැ. දැන් මෙතන මේ සමස්ථානික සංඛ්‍යාව 1යි කියලා මේ දාලා තිබ්බට මේ අපි එහෙම කියන්නේ නැහැ. සමස්ථානික නැහැ කියලා තමයි කියන්නේ. ඇලුමිනියම් වල සමස්ථානික නැහැ. ඇලුමිනියම් වල සමස්ථානික නැහැ. ෆොස්ෆරස් වල සමස්ථානික නැහැ. ඔයාලා මේ 1 කියන එක කපලා අයින් කරන්න. 1 අයින් කරන්න. ඇලුමිනියම් වල සමස්ථානික 1 කියන එක අයින් කරන්න. සමස්ථානික නැහැ කියලා අපි කියන්නේ. ක්ලෝරින් වල සමස්ථානික නැහැ. බෙරිලියම් වල සමස්ථානික නැහැ. මේක අයින් කරන්න.
හරි එහෙනම් අපි ඊළඟ කොටස පටන් ගමු. කවුරු ඇහෙන්නේ නැහැ කියලා දාලා දෙවනා. ඇහෙන්නේ නැද්ද? අන්න පේනවා මේ මයික් එක කරනවා. හොඳයි අපි ඊළඟ කොටස පටන් ගමු. පරමාණුකාරය කියන්නේ මොකක්ද කියලා පටන් ගමු. පරමාණුකාරය. දැන් අපි දන්නවා වෘත්තයක උනත් අරය කියන්නේ කේන්ද්‍රයෙන් නම් පරිධිය තියෙන දුර. කේන්ද්‍රයෙන් පරිධිය තියෙන දුර තමයි කියන්නේ අරය කියලා. අපි වෘත්තයක් ගත්තොත් වෘත්තයේ කේන්ද්‍රය මෙතන නම් තියෙන්නේ. කේන්ද්‍රයෙන් නම් පරිධිය තියෙන දුර තමයි අපි අරය කියලා කියන්නේ. මේක තමයි අරය. මේක අරය. පරමාණු ගත්තේමයි පරමාණුවේ මේ තියෙන ඤත්තිය නම් මේ ඤත්තිය මේ තියෙන්නේ අවසාන ශක්ති මට්ටම. හරි. එතකොට පරමාණුවක ඤත්තියේ ඉඳන් අවසාන ශක්ති මට්ටම දක්වා තියෙන දුර ඤත්තියේ ඉඳන් අවසාන ශක්ති මට්ටමට තියෙන දුරට අපි කියනවා මොකක් කියලාද? පරමාණුවේ අරය කියලා. හරිද? පරමාණුවක ඤත්තියේ තියෙන අවසාන ශක්ති මට්ටමට තියෙන දුරට අපි කියනවා පරමාණුවේ අරය කියලා අපි කියනවා. එතන ලියා ගන්න. පරමාණු ඤත්තියේ අවසාන ශක්ති මට්ටමේ දුර ඒ අරයට හැඳින්වෙන්නේ කියලා. පරමාණුක ඤත්තියේ සිට අවසාන ශක්ති මට්ටමට දුර එහි අරය ලෙස හැඳින්වේ. පරමාණුක ඤත්තියේ සිට අවසාන ශක්ති මට්ටමට දුර එහි අරය ලෙස හැඳින්වේ. ඔය අර මේ මම ඔයාලට නැකතට කරන්න කිව්වේ මේවා. මතකද? නැකත් වෙනවට ඉලෙක්ට්‍රෝන වින්‍යාස අඳින්න කිව්වා. අඳින්න ඇති නේ මම හිතන්නේ අඳින්න ඇති. කායිට යන්න නම් හන්දයට වැඩි සාර්ථකයි. ඔව්. හරි. එහෙමනම් දැන් ඔන්න පොඩි වැඩක්. මට මෙහෙම කියනවා දැන් ඔන්න මේ අපි ගමු පළවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය ටික මට කියන්න. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවද තියෙන්නේ කියන්නේ? පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික කියන්නේ ඉක්මනට hydrogen, hydrogen, lithium, lithium, sodium, sodium, phosphorus, potassium, phosphorus, phosphorus, potassium. potassium, hydrogen වල ශක්ති මට්ටම් කීයක් තියෙනවද? එකයි. hydrogen වල ඒ කියන්නේ එයා පළවෙනි ආවර්තයේ ශක්ති මට්ටම් එකයි. ලිතියම් වලට එනකොට ශක්ති මට්ටම් කීයද? දෙකයි. සෝඩියම් වලට එනකොට ශක්ති මට්ටම් කීයද? nine, තුනයි. තුනයි.
දැන් උඩම පොටෑසියම් මෙහෙන් අදින්නම්. පොටෑසියම් වලට ශක්ති මට්ටම් කීයද? 4යි. මට කියන්නකෝ එතකොට ශක්ති මට්ටම් ගාන වැඩි වෙනකොට පරමාණු කාර්යයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගාන වැඩි වෙද්දී වෙන්න. එක ශක්ති මට්ටමයි අරය අඩුයි. ශක්ති මට්ටම් 2යි අරය ටිකක් වැඩි. ශක්ති මට්ටම් 3යි තව ටිකක් අරය වැඩි. 4යි තව වැඩි. තව 5කට තව වැඩි. එහෙනම් එහෙනම් කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පළවෙනි කාණ්ඩ නම් මේ උඩින් පහළට යනකොට පරමාණුක අරයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්න හොඳට කටපාඩම් කරලා මතක තියාගන්න. වැඩි කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට පරමාණු කරේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. පළවෙනි එකේ තියනවා නේද පරමාණු කරේ වැඩි වෙයි කියලා පහළට දාන්න. ඔයාලා තියනවා නේද? ඔව් සර්. බෝල ඇදලා අයියා ගත්තා. ඈ මේ බලන්න දැන් මොනවාට කියනවා පළවෙනි කාණ්ඩයේ පහළට යනකොට ටික පරමාණු කරේ මොකද වෙලා තින්නේ? වැඩි වෙලා නේද? පරමාණු කරේ ටික වැඩි වෙලා. අන්න රයිට්. හොඳට මතක තියාගන්න ඕනෑම කාණ්ඩයක එහෙමයි. ඕනෑම කාණ්ඩයක උඩින් පහළට යනකොට පරමාණු කරේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් දෙවෙනි කාණ්ඩේ වුණත් එහෙමයි. උඩින් පහළට යද්දි පරමාණු කාර්යය වැඩි වෙනවා. ඒක අනිවාර්යෙන් ස්ථිරව වෙනවා. හේතුව තමයි මොකද්ද? පහළට යන්න ශක්ති මට්ටම ගාන වැඩි වෙනවා. වැඩි වෙනවා. ශක්ති මට්ටම ගාන වැඩි වෙනවා. හරි. දැන් ඔන්න තව වැඩක්. දැන් මට ඔන්න තුන්වෙනි මම කරේ අර ගම මම කරේ ආවර්ත තුන්වෙනි ආවර්තය. දෙවෙනි ආවර්තය ගමු. දෙවෙනි ආවර්තයේ මුල් බෙවිට අපි ලියාගෙන යන්න. මට කියන්න දෙවෙනි ආවර්තයේ කොට මේක මැකුවට පස්සේ කියන්න මට දෙවෙනි ආවර්තයේ මුල් බෙවිට. දෙවෙනි ආවර්තයේ මුල් බෙවිට කියන්නේ Helium on ලිතියම් බෙරිලියම් ලිතියම් මොකක්ද? beryllium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. මොන බලන්න දැන් වැඩ. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන්. හරි? දැන් Beryllium, මෙන්න මේක හොඳට මතක තියාගන්න. boron, දැන් ලිතියම් ගත්තොත් ලිතියම් වල පරමාණු ක්‍රමාංකය කීයද? ලිතියම් වල පරමාණු ක්‍රමාංකය කීයද? 3යි. 3යි. එතකොට බලන්න ලිතියම් 3. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. හරි? දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි. අවසාන ශක්ති මට්ටමේ මේක ඉලෙක්ට්‍රෝන. දැන් මේ ඔක්කොගෙම ශක්ති මට්ටම් කීය ගානේ තියෙන්නේ? මේ තුන් දෙනාගේ මේ අපේ 8 දෙනාගේ. දෙක ගානේ. ඔක්කොගෙම දෙක ගානේ. එහෙනම් අර නිකන් සමාන වෙන්න ඕනේ. ඒ ඔක්කොගෙම දෙක යන්නේ. දෙක යනවනම් අරේ සමාන වෙන්න ඕනේ. හැබැයි සමාන වෙන්නේ නැහැ. ඇයි සමාන වෙන්නේ නැති කියලා කියලා දෙන්න. දැන් ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට පහළට යනකොට නම් අනිවාර්යෙන් අර එන්න විශාල වෙනවා. හැබැයි ඒකම මේ දෙක තියෙන්නේ. මේ ආගේ 2 ඔක්කොම දෙක. දෙක යනකොට නම් එක සමානව තියෙනවා. හැබැයි එක සමාන වෙන්නේ නැහැ. හේතුවක් තියෙනවා. හරිද? දැන් මේ ලිතියම් පරමාණුව ගත්තොත් මේ ලිතියම් පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන. මම මේ අදින්නේ ප්‍රෝටෝන. මේ දාන ලකුණු දාලා අදින්නේ ප්‍රෝටෝන. ප්‍රෝටෝන 3ක් තියෙනවා. මේ ප්‍රෝටෝන 3 තමයි මේ ඉලෙක්ට්‍රෝන 3 අල්ලන් ඉන්නේ. මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ අල්ලගෙන ඉන්නවා වටේට කරකවනවා. මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ අල්ලන් කරකවනවා. මෙයා මේ ඉලෙක්ට්‍රෝනේ අල්ලගෙන මෙහෙම කරකවනවා. දැන් අපි දන්නවා නූලක ගල්ගැටයක් ගැට ගහලා අපි නූල අතින් අල්ලන් මෙහෙම කරකවනවා ඔළුවට.
අපි නූල අතින් අල්ලන් ඉන්නතුරු ඒ ගල් කැටේ අපේ හිත වටේ රවුමකට කැරකෙනවා නේද මේ? ඒ නූලෙන් අල්ලන් ඉන්නකන් තමයි ගල් කැටේ කැරකෙන්නේ. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන මෙයාගේ දැන් ලිතියම් පරමාණු ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රෝන තුන මේ ඤක්තියේ ඉන්න ප්‍රෝටෝන තුනක් අල්ලගෙන ඉන්නේ. හරි මම දැන් කියේ කිව්වේ මෙහෙම. ඤක්තිය මැද ඉන්නවා. එයා තමයි ඉලෙක්ට්‍රෝන ටික අල්ලගෙන ඉන්නේ. දැන් මම නම් ඤක්තිය මගේ වටේ මම ගල් කැට තුනක් කරකවනවා නම් මම මේ ගල් කැට තුන නූල් තුනකින් ගැට ගන්නවා. මේ ගල් කැට තුන මම නූල් තුනකින් ගැට දාලා එකට අල්ලගෙන කරකවනවා. එතකොට මොකද වෙන්නේ? මේ ගල් කැට තුන මගේ ඔළුව වටේ යනවා. මම එක නූලක් හරි අතහැරියොත් මොකද වෙන්නේ? ඒ නූලේ තියෙන ගල් කැටේ වීසිලා යනවා. මෙතනත් එනවා. මේ ලිතියම් පරමාණුවේ ඤක්තියේ තියෙන ප්‍රෝටෝන තුනක්. ඒ තුන මේ ඉලෙක්ට්‍රෝන තුන අල්ලගෙන කරකවනවා. එහෙම කරන්නේ. එතකොට මේ හැම ඉලෙක්ට්‍රෝනයක්ම අල්ලගෙන ඉන්නවා තව ප්‍රෝටෝනයක් ඉතින් ඤක්තියේ ඉන්න. දැන් මම අවසාන ශක්ති මට්ටම විතරක් අඳිනවා. හරිද? අවසාන ශක්ති මට්ටම විතරක්. මෙන්න ලිතියම් වල. මෙන්න ලිතියම් වල අවසාන ශක්ති මට්ටම විතරක්. ලිතියම් වල අවසාන ශක්ති මට්ටම මෙහෙම එක ප්‍රෝටෝනයක් විසින් අල්ලගෙන ඉන්නවා. බෙරිලියම් ගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්නේ අල්ලන් ඉන්නවා මෙහෙම. බෝරොන් ගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන තුනක් ඤක්තිය විසින් මෙහෙම අල්ලගෙන ඉන්නවා. තුන් දෙනෙක් අල්ලන් ඉන්නවා. කාබන් ගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන හතරක් ඉන්නවා. ඒ හතර දෙනා මේ ඤක්තිය විසින් මෙහෙම අල්ලගෙන ඉන්නවා. බලන්න. දැන් ලිතියම් ගත්තොත් එක්කෙනයි අවසාන ශක්ති මට්ටම අල්ලන් ඉන්නේ එක්කෙනයි. එතකොට බෙරිලියම් ගත්තොත් අවසාන ශක්ති මට්ටම දෙන්නෙක් අල්ලන් ඉන්නවා. අවසාන ශක්ති මට්ටම දෙන්නෙක් අල්ලගෙන ඉන්නවා. බෝරොන් ගත්තොත් අවසාන ශක්ති මට්ටම තුන් දෙනෙක් අල්ලගෙන ඉන්නවා. අවසාන ශක්ති මට්ටම තුන් දෙනෙක් අල්ලන් ඉන්නවා. කාබන් ගත්තොත් අවසාන ශක්ති මට්ටම හතර දෙනයි. නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටම ප්‍රෝටෝන 5ක් ඇදගෙන ඉන්නවා ඤක්තියට. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. ඤක්තිය විසින් ලණු 6ක් දාලා අවසාන ශක්ති මට්ටම ඇද්දා වගේ. ෆ්ලුවරින් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ෆ්ලුවරින් වල ඤක්තිය අර ලණු 7ක් දාලා වටින් ඇදලා අල්ලගෙන ඉන්නවා මේ ශක්ති මට්ටම. ඒ නිසා මෙහෙම වෙනවා. ලිතියම් වල ශක්ති මට්ටම අදින්නේ එක්කෙනයි. බෙරිලියම් වල ශක්ති මට්ටම දෙන්නෙක් එකතු වෙලා අදිනවා. බෝරොන් වල ශක්ති මට්ටම 3 දෙනෙක් එකතු වෙලා අදිනවා. කාබන් වල ශක්ති මට්ටම 4 දෙනෙක් එකතු වෙලා අදිනවා. මෙහෙම අදින ප්‍රමාණය වැඩි වෙන්න මේ අවසාන ශක්ති මට්ටම ටික ටික ඤක්තියට ලං වෙනවා. එතකොට ලිතියම් වල තිබ්බට වඩා බෙරිලියම් වලදී පොඩ්ඩක් අරය අඩුයි. බෝරොන් වලදී තව චුට්ටක් අඩුයි. කාබන් වලදී තව ටිකක් අඩුයි. නයිට්‍රජන් වලදී තව ටිකක් අඩුයි. ඔක්සිජන් වලදී තව අඩුයි. ෆ්ලුවරින් වලදී තව අඩුයි. හැබැයි නියෝන් වලදී චුට්ටක් වැඩි වෙනවා. ඔන්න දිතිය. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට හොඳට මතක තියාගන්න. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යද්දී මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි, මෙයාගේ 2යි, මෙයාගේ 3යි, 4යි, 5යි, 6යි, 7යි එහෙම යනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන විට මේ අවසාන ශක්ති මට්ටම ඤක්තියට දක්වන ආකර්ෂණය වැඩි. අවසාන ශක්ති මට්ටම ඤක්තියට දක්වන ආකර්ෂණය වැඩි. වැඩි වෙනකොට මොකද වෙන්නේ? ටික ටික එයාගේ ආරය පුංචි වෙලා මෙයා පුංචි වෙන්න පටන් ගන්නවා. මේ නිසා මොකද වෙන්නේ? ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට 7 වෙනි කාණ්ඩය දක්වා පරමාණු කාර්ය අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට 7 වෙනි කාණ්ඩය දක්වා පරමාණු කාර්ය අඩු වෙනවා. 8 වෙනි කාණ්ඩයේදී චුට්ටක් වැඩි වෙනවා. 8 වෙනි කාණ්ඩයේදී බොහෝම චුට්ටක් වැඩි වෙනවා. ඒකට හේතුව 8 වෙනි කාණ්ඩය ආය සංයෝග හදන්නේ නැති නිසා. හරිද? දැන් එහෙනම් මට කියන්න කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණු කාර්යයට මොකද වෙන්නේ?
වැඩි වෙනවා. වැඩි වෙනවා. ආවර්තයක් ඔස්සේ වමෙන් සිට පරමාණුකාරයට මොකද වෙන්නේ? හත්වෙනි කාණ්ඩ දක්වා අඩු වෙනවා. පරමාණුකාරය 7 වෙනි කාණ්ඩය දක්වා අඩු වෙනවා. 8 වෙනි කාණ්ඩයේදී බොහොම සුට්ටක් වැඩි වෙනවා. ඔන්න ඔක ලියන්න දෙන්නේ නැහැ ඔයාලට. ලියන්න දෙන්නේ නැහැ. ඔයාලගේ ওই ටියුට් එකේ තියෙනවා පරමාණුකාරයේ විචලනය කියලා රූප සටහනක්. බලන්න ඉංග්‍රීසි රූප සටහන. right. ඔය කියන්නේ හරි පේනවද? හොඳයි. දැන් ඊළඟට අපිට තියෙන්නේ පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය කියන කොටස පටන් ගත්තොත් ලොකු කොටසක් මේ ඒක මම දැන් කරන්නේ නැහැ. 10ට කිව්වනේ. ඒක ලබන සතිය කරනවා. ලබන සතිය නෙමෙයි ඊළඟ බ්‍රහස්පතින්ද කරන්නේ.